දණ්ඩ නීති සංග්‍රහයට සහ සාක්ෂ්‍යාඥා පනතට මෙන්ම අප පනතට ගෙනන ලද යම් යම් සංශෝධන පිළිබඳව සාකච්ඡාවට භාජනය වෙලා දෙවන වර කියවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ලැබුණු අවස්ථාව මම භාග්‍යයක් කොට සලකනවා. අප රජයක් වශයෙන් පත් වූාට පසුව ඉතා ඉක්මනින්ම මේ රටේ නීතියේ සිදුවිය යුතු ආවත්කාලීන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ අනුව අපරාධ සිවිල් සහ වාණිජ නීතිය පිළිබඳව සංශෝධන සමාලෝචනය කිරීම සඳහා කමිටු 3ක් පත් කරලා ඔවුන්ගෙන් ලැබෙන වාර්තා අනුව විවිධ අනපනස් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. ඒ අතරතුරදී අපි ඉංග්‍රීසියෙන් කියනවා law hanging fruits කියලා. ඒක ඉක්මනින් කළගත හැකි සංශෝධන තමයි අපි මේ කරගෙන යන්නේ. විශාල සංශෝධන රාශියක් පිළිබඳව කතිකාවත ඇති කරගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කිසිදු පැකිලීමකින් තැන වැඩ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ අපි මේ සම්පූර්ණ අධිකරණ ශේෂ්ත්‍රයේම ඩිජිටලයිස් කිරීම සඳහා පරිගණකගත කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කරගෙන යනවා. මුදල් වෙන් කරගෙන අදාළ කටයුතු සිදු කිරීම සඳහා. එහා සමානවම සම්පූර්ණ අලුත් කඩේ උසාවි සංකීර්ණයම වෙනස් වන ආකාරයට House of Justice project එකක් අපි බිලියන 16.5ක් යොදලා කුළුණු 4කින් සිදු කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා ඉක්මනින්ම සිදු වෙනවා. 25 වෙනිදා ඊ සඳහා මුල්ගල් තැබීමට ගරු අග්‍රාමාත්‍යතුමා අපේ අලුත් කරේ උසාවි සංකීර්ණය වෙත පැමිණෙනවා. ඒ අනුව අපි නීතිය යාවත්කාලීනව කිරීම සඳහා ඉතා කැපවීමෙන් ඕනකමින් අපි වැඩ කටයුතු කරගෙන යනවා. මේ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වන්නේ ගරු නියෝජ්‍ය සභා කාර්යක සභාපතිතුමනි, මේ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වන්නේ නීතියේ පාලනයක් ඇති කරලා ඉතාමත්ම ඉක්මනින් රටේ සාමය සමගියේ ඒ සම්පූර්ණ අවශ්‍යතා සියලු දෙනාට ලැබෙන ආකාරයට කටයුතු කිරීම සඳහා. නමුත් මම මේ අවස්ථාවේදී මේ වෙලාව උපයෝගී කරගන්නවා ඊට වඩා වෙනස් විදියට මේ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කිරීම සඳහා. අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 70 ගත වෙලා තියෙන 73ක් ගත වෙලා තියෙනවා. අවුරුදු 73 ගත වුණොද අප ශ්‍රී ලාංකිකයෝ ලෙස එකිනෙකාට ගරු කරමින් අන්‍යෝන්‍ය සංස්කෘතියට හා අයිතිවාසිකම් වලට ඉඩ දෙමින් විවිධත්වයෙන් ඒකීයත්වයට ඉංග්‍රීසියෙන් unity in diversity කරා ළඟාවීමට අපි සමත් වේ යන්න පිළිබඳව අපි මේ වෙලාවේදී කල්පනා කළ යුතු වෙනවා. ලෝකයේ විවිධ රටවල් වල අතීතයේ ආගම් ජාති භාෂා හා ප්‍රාදේශීය වශයෙන් බෙදී වෙන් වී සිටි නමුත් එවයින් පසුව වුන් පාඩම් ඉගෙනගෙන එකිනෙකාගේ අයිතිවාසිකම් පිළිගනිමින් රටක් වශයෙන් එක්ව ඉදිරියට යන ආකාරයට විවිධ රටවලින් අපිට දැකගත හැකියි. එහෙත් අවුරුදු 73ක් ගත වුවද අප අතර තිබෙන වෙනස්කම් අඩු වෙනවා වෙනුවට තවදුරටත් වැඩි වෙනින් පවතින ආකාරයට කදුම නිල්සුන මෙම පාර්ලිමේන්තුව නොවන්නේ දෙයන්න මෙම සභාවට පැමිණි නවක මන්ත්‍රීවරයෙකු හා ඇමතිවරයෙකු ලෙස සභාවේ සමහර විවාද නිසා බලා සිටිනවට මට නැවත නැවත සිහියට එනවා. අප විවිධ ආගම් ඇදහූ පමණින් අපි විවිධ ජාතීන්ට අයිති වූ පමණින් අපි විවිධ භාෂා කතා කළ පමණින් අපි හතුරන් නොවන බව වටහා ගත යුතු ඇත. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජාතිය ගීයේ පදනම වැටී ඇත්තේද අපගේ විවිධත්වයට ගරු කරමින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම එක හා සමානව සැලකිය යුතු යන පදනම මතය භාෂණීය නිදහසට අපි ලැබී ඇත්තේ එකී පදනම මත සිටගෙනය. පංච ජාතික කතුවරයෙකු වන වෝල්ටයා පැවසූ ආකාරයට අපි එකිනෙකා කියන දේ පිළිගත යුතු නැත. එහෙත් අදහස් ප්‍රකාශ කිරීමට අපට ඇති අයිතිය අපි දිවි හැමියෙන් සුරකිය යුතුය. I don't agree with what you have to say, but I'll defend to the death your right to say it. අප අතීතයේදී ආපසු හැරී බලනකොට අපි සියලු දෙනාටම වැරදුත්යන් රාශියක් ඇත. අපි හැම ජාතියකටම අයිති තැනැත්තන් හැම ආගමකම අදහන තැනැත්තන් අතීතයේ විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රචණ්ඩත්වයන් සමාජය වෙත මුදා හැර ඇත. 58 කෝලාහලය, 78 කෝලාහලය, 80 යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම, 83 ජූලි කලබලය, 77 කැරැල්ල, 88 89 කැරැල්ල, අරන්තලා භික්ෂු ඝාතනය, දලදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, මහ බැංකු ප්‍රහාරය, කැබිතිකොල්ලාව ප්‍රහාරය, කාත්තාංකුරිවා ඒරාවුරු මුස්ලිම් පල්ලිවල සිදු වූ ඝාතන මෙන්ම සදාම් හුතෙන් ගම්මානයට එල්ල වූ ප්‍රහාරය සහ මෑතකදී එල්ල වූ සහරාන්ගේ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද ඒ ම්ලේච්ඡ ප්‍රහාරය අපි ඉතිහාසයේ කළු පැල්ලම් බවට කිසිදු සැකයක් නොමැත. ඒ උන්මත්තක ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතු කොටගෙන ඒ සම්පූර්ණ සමාජයේම කොන්කර වෙන් කර දමා එක පැත්තකට තල්ලු කර මේ ප්‍රශ්නයට විසඳුම් සොයා ගැනීමට උත්සාහ කරන්නේ නම් මම විශ්වාස කරන ආකාරයට අපි වැරදි ප්‍රවේශයක් ලබාගෙන තිබෙනවා. ලෙවන ලෝක යුද්ධයෙන් පසුව මුළු ලෝකයේ විසින්ම ජපානයේ කොන්කර තිබියදී අපරට නියෝජනය කරමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුදහමේ අගය ලොවට වටහා දෙමින් වෛරයෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන්ම වෛරයෙන් සංසිදේ යන ඒ බුද්ධ වචනය ජපානයේ පුනරුදේ හැරවුම් ලක්ෂ්‍ය වූ බවට අපි ඉතිහාසයේ දෙස බලා තේරුම් ගත යුතුය ඇත. එහෙත් එවන් ආදරය කරුණාව මෛත්‍රිය හා දයාව මත පදනම් වූ ගුණදන්
අද අප සමාජය සතුව පවතින්නේද? නොයසේ නම් අපි තවදුරටත් එකිනෙකා වෙන්කොට බෙදී වෙන් වී කුලල්කා ගැනීමටත් තවදුරටත් කටයුතු කරමින් සිටින්නේද කියන්න පිළිබඳව අපි සලකා බැලිය යුතු ඇත. එනිසා මා ගෞරවයෙන් ප්‍රකාශ කර සිටින්නේ ජාතීන් අතර සාමය සමගිය සහෝදරත්වය බැඳීම් ඇති කිරීම සඳහා මේ සභාව අපි තෝතැන්නක් කරගත යුතුව මිසක එය ජාතීන් අතර වෛරය අනාදරය සැකය දුරස්ථභාවය වැඩි කිරීමට කටයුතු කරන තැනක් බවට පත් කරගන්නේ නම් අපේ අනාගතය තරම් සුබදායක නොවනු ඇත. එනිසා අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නා විට අප දැනගත යුතු එක් දෙයක් ඇත. එනම් අදහස් ප්‍රකාශ කිරීමට යටපත් කොට භාෂණයේ නිදහස අහිමි කොට ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි බවයි. අප්පාපිල්ලේ අමිතලිංගම් මහතා ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්ව ගිය කල ද්‍රවිඩ ජනතාව සරණ සොයා ගියේ ප්‍රභාකරන් ඇතුළු විනාශකාරී LTT සංවිධානය වෙතය. 1983 ජූලි කලබලයට සම්බන්ධ වූවන් නිදැල්ලේ හැසිරෙද්දී නැගී යන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රගතිය ආපසු හරවන්නට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ඔවුන් තහනමට ලක් කළ විට ඔවුන් යටිබිම්ගතව ආයුධ සන්නද්ධ අරගලයකයේදී මේ රටට ඇති කළ මහ විනාශය අපට අමතක නැත. 1980 වර්ෂයේ ලංකාවේ හා දකුණු ආසියාවේ විශිෂ්ටම පුස්තකාලයක් ලෙස නම් දරා සිටින පොත්පත් 90000කට අධික සංඛ්‍යාවක් තිබුණු යාපනයේ පුස්තකාලය ගිනි දපන කල එය බලා සිටි යාපනයේ විශ්වවිද්‍යාලයේ එවකට සේවය කළ ආචාර්ය නූමාන් නැමැති අය දෙමළ භාෂාවෙන් ලියන ලද පදවැලක සිංහල පරිවර්තනය උපුටා දැක්වීමට සුදුසුයයි මට හිතේ. බුදුන් ඝාතනය කිරීම පෙරදින මගේ සිහිනක බුදුහු වැදී මියදුනහ. සිවිල් ඇඳුමුන් සැදුණු බලා සෙනග උන්වහන්සේගේ ඝාතනය කළහ. තිබී බිම ඔත් ලේවිලක මත ඒ ශ්‍රී දේහය යාපනය පොත්ගුලට ඇතුළු වන පඩිපෙළ ළඟම. ඊයේ අඳුරෑම ඇමතිවරු ආහ මේ නම අපේ ලැයිස්තුවේ ලියා නැත. ඉතින් මොන එහෙකට මරා දැමුවේ ඔහොම කිපී ගුගුලහ. නෑසර් වරද්දක් නෙමෙයි මේ උන්වහන්සේගේ ප්‍රාණය නොසිඳ මැස්සෙකුටවත් මරන්නට නොහැකි වෙයි. අන්න ඒ නිසාමයි පිළිවදන් දෙති. හැරි හැරි සඟවන්නට ඔය දේහය එසේ කී ඇමතිවරු සැඟවුණුව සිවිල් නිලධාරීහු. ඇඳගෙන ගිය ඇතුළට බුදුන්ගේ ශ්‍රී දේහය පොත් 90000ක් සඟවුණි. එය අනතුරුව සිගෝලාවාද සූත්‍රය දල්වන්නාහුය දැවී අලුවිය ශ්‍රී දේහය ධම්මපදයද භාෂ්ම වී ඇත. නිලාරේ කාසිම්ගේ ට්‍රාන්ස්ලේෂන් එක. ත්‍රස්තවාදී මිලේච්ඡ ක්‍රියාකාරම්වල යෙදෙන තිරිසනුන්ට ජාතියක් ජන්මයක් තිබිය නොහැක. ඔවුන් ජාත්‍යාලය ලෙස හෝ ආගමේ නාමයෙන් හෝ පෙනී සිටින්නේ සිය තිරිසන් අරමුණු ඉටු කර ගැනීමට මිසක සැබෑ ලෙසම එකී ජාතීන් හෝ ආගම් නියෝජනය කරමින් නොවන බව අප වටහා ගත යුතු ඇත. 1983 මහා ජූලි කලබලය LTT සංවිධානයට ලබා දුන් ලොකුම ඔක්සිජන් සැපයුවා සේම සහරාන් ඇතුළු උන්මත්තික ම්ලේච්ඡ ත්‍රස්තවාදී සාහසිකයන්ට ඔක්සිජන් සැපයුවේ අලුත්ගම දිගනවැනි ස්ථානවල පැවති ජාතිවාදීන් ගැටුම් බවට කිසිදු විවාදයක් තිබිය නොහැක. මෙයින් තවදුරටත් මනාව පසක් වන්නේ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වෛරයෙන් වෛරය නොසංසිදේ අවෛරයෙන්ම වෛරය සංසිදේ යන බුද්ධ වචනය අදටත් මේ මහ පොළොව මත සනාතන යථාර්ථයක් වන බව නොවන්නේද? අද ඇතැම් කොටස් හා ඇතම් මාධ්‍ය සාමය සමගිය වෙනුවට වෛරය බෙදීම සැකය හා අසත්‍ය ප්‍රකාශ කරමින් යන ගමනේ අවසානයේ කැබුන්ද යන්න පිළිබඳව අපිට ඉතා බයක් ඇත. අපි මේ තත්ත්වයෙන් මිදී බෙදීම වෛරය සැකය බෝ කරනවා වෙනුවට ආදරය කරුණාව දයාව මෛත්‍රිය බෝ කරන්නට කාලය එළඹ ඇත. නොයසේ නම් ජාතියක් වශයෙන් අපි යලි පසු තෙවනු ඇත. දෙවන ලෝක යුද්ධ සමයේ හිට්ලර් යටතේ යම් යම් ජාතීන් ඉලක්ක කොටගෙන ගිය ම්ලේච්ඡ වර්ගවාදී ප්‍රකාශ සහ අපේ රටේ ඇතැම් මාධ්‍ය ඇදගෙන යන ප්‍රකාශවලට එතරම් වෙනසක් නොමැත. එකී ජනතාව බෙදන න්‍යාය පත්‍රවල සැබෑ ස්වරූපය හඳුනා නොගත් යම් යම් සමාජ කොටත් අදාළ පහරදීම් තමන් වෙත හෝ තමාගේ සමාජය වෙත යොමු නොවනතෙක් එයින් අමන්දානන්දයට පත්වී ඇති බව අපට වැටහේ. ඒ අය නොමග ගොස් ඇති බවට වූ හොඳම කියවීම දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ජීවත් වූ ක්‍රිස්තියානු පූජක මාටින් නීමෝල පහත සඳහන් ප්‍රකාශය බව අපි තේරුම් ගත යුතු ඇත. ප්‍රථමයෙන් ඔවුන් කොමිනිස්ට්වාදීන් සොයා පැමිණියේය. මම කොමිනිස්ට්වාදියෙකු නොවන නිසා මම නිහඬව සිටියෙමි. පසුව ඔවුන් සමාජවාදීන් සොයා පැමිණියේය. මා සමාජවාදියෙකු නොවන නිසා මම නිහඬව සිටියෙමි. ඉන්පසු ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සොයා පැමිණියේය. මා වෘත්තීය සමිති ක්‍රියාකාරයෙකු නොවන නිසා නිහඬව සිටියෙමි. ඉන්පසු ඔවුන් යුදව්වන් සොයා පැමිණියේය. මම යුදව්වකු නොවන නිසා එවරද මම නිහඬව සිටියේදී. ඉන්පසු ඔවුන් මා සොයා පැමිණියේය. එවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවකු ඉතිරි වී සිටියේ නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳ ත්‍රස්තවාදීන් හා ඊට අනුබාල ආධාර ලබා දුන් සියලු දෙනා පිළිබඳව විමර්ශනය කොට දඬුවම් ලබා දිය යුතු වේ. ඒ පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නොමැත. ඔවුන්ගේ කිසිවෙක්ගේ තරාතිරම නොබලා නීතියෙන් ගැලවී යාමට ඉඩ ලබා දීමට රජයක් වශයෙන් අපි කටයුතු කළමු. ඒ පිළිබඳව විවාදයක් නොමැත.
ඒහා සමානවම ඊට සම්බන්ධ නො වූ ඒ සඳහා කිසිදු ආකාරයකින් දායක නො වූ කිසිවෙකුට හෝ කිසිදු නිර්දෝෂී පුද්ගලයෙකුට දඬුවම් ලක් නොකිරීමටත් අපි වග බලා ගත යුතුය. මා මෙර සඳහන් කළ ආකාරයට 83 ජූල කලබලයේ කිසිසේත්ම සම්බන්ධ වූ නව සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ නොමග ගිය ඉතිහාසයක් අපිට ඇත. වැරදි පුද්ගලයන් හඹා ගොස් ඇත්ත වශයෙන්ම ඊට සම්බන්ධ සමාජ කොටස් තවදුරටත් සමාජයේ සැඟවී සිට යලිත්වරක් යම් ප්‍රචණ්ඩත්වයක් මුදාහරනු ලැබුවහොත් එය මෙරට සමාජ ස්තරයට දරාගත නොහැකි මහා විශාල ඛේදවාචකයක් වනු ඇත. එම නිසා පරීක්ෂණ අපක්ෂපාතීව යුහුසිලිව කඩිනම් හා පූර්ව නිගමන වලින් තොරව සිදු කිරීම සඳහා රජය වගකිව යුතු රජයක් වශයෙන් අපි කටයුතු කරනු ඇත. මුස්ලිම් සමාජය තුළ යම් යම් අන්තවාදී කොටස් ත්‍රස්තවාදයේ වෙත නැඹුරු වී ප්‍රචණ්ඩත්වයේ මුදාහැරුණු ලැබුවාට කිසිදු විවාදයක් නැත. ඊට සම්බන්ධ සියලු තොරතුරු ලබාගෙන එවන් දෙයක් ඉදිරියේදී සිදු නොවීමට වග බලා ගැනීමට අප සමස්ත මුස්ලිම් ප්‍රජාව දිනාගත යුතු ඇත. මක්නිසාද යත් එකී තොරතුරු හා ඊට සම්බන්ධ කරුණු ලබා ගැනීම සඳහාත් එකී සමාජ චින්තනය වෙනස් කිරීම සඳහාත් ඒ අදහස් වලින් යම් යම් කොටස් මුදාගෙන ප්‍රධාන ප්‍රවාහයට ඔවුන් ඇතුළත් කිරීම සඳහාත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ අතිශය වැදගත් බව දියුණු රටවල් වන මහා බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව, ජර්මනිය වැනි රටවල් වලින් අපිට පාඩම් ඉගෙනගත හැකිය. එනිසා මේ අවිශ්වාසයට, මේ සැකයට, මේ බේට, මේ අන්‍යෝන්‍ය අනවබෝධයට අවසන්තිතත් තැබීමට ශ්‍රෑම ශ්‍රී ලාංකිකයක්ම තමන්ගේ යයි කිව හැකි ව්‍යවස්ථාවක් සැදීමේ විශාල වගකීමක් මේ රජයට හා අපේ අමාත්‍යංශයට පැන නැගී තිබෙනවා. එම කාර්ය අපි නොපැකිලව ඉට කරනවා. මොහොතකට පෙර කතා කරනකොට ගරු අතුරලියේ රතන හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියා සමහර නීතීන් වෙනස් විය යුතුයි කියලා. අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා ඒක. සිදු විය යුතුයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ ලාබාල බාලවයස්කාර විවාහ නැවැත්විය යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් මම දැනටමත් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට සහ අවුරුදු 18ක අවම විවාහ වයස ඉදිකර කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැහැ. ඒව කළ යුතු දේවල් කළ යුතුයි. ඒ හින්දා ඊටාත්ම වැදගත් දෙයක් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි මේ නීතිය යාවත්කාලින කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ රටේ සාමය ඇති කිරීම සඳහා. මිනිස්සුන්ට එකට ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීම සඳහා. ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කිරීම සඳහා. ඒ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කරන අවස්ථාවේදී විවිධ මිනිසුන් අපි ගරු කළ යුතුයි. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා ඇති හැකියාව ගරු කළ යුතුයි. I will take few minutes to quote from Nelson Mandela's this beautiful book, Dare Not Linger, the Presidential Years. And I was impressed by his thinking as to how one should lead. I will quote from page 65 of his book, where he says, one should never forget that the main aim in a debate, inside and outside the organization, in political rallies, in parliament and other government structures, is that we should emerge from the debate, that debate, however sharp our differences might have been, closer and more united and confident than ever before. The removal of differences and mutual suspicion with one's organization should always be our guiding principle. This is comparatively easy when we try to the best of our ability never to question the integrity of another comrade or a member of another political organization who has a different point of view from ours. During my political career, I have discovered that in all communities, African, colored, Indian and white, and in all political organizations, without exception, there are good men and women who fervently wish to go on with their lives, who yearn for peace and stability, who want a decent income, good house, and to send their children to the best schools, who respect and want to maintain the social fabric of society. Good leaders fully appreciate that the removal of tension in society, of whatever the nature, puts creative thinkers on center stage by creating an ideal environment for men and women of vision to influence the society. Extremists, on the other hand, thrive on tension and mutual suspicion. Clear thinking and good planning was never their weapon. So therefore it is very, very important that even after 73 years of our time, we must understand we are not enemies. Merely because we speak different languages, merely because we come from different sides. Honourable Member, you have 2 more minutes. Merely because we have different opinion on a question, we are not enemies of each other. So it is time that we will start, talk to each other, resolve our differences
and come out with a constitution which is inclusive, which could be foundation for a great Sri Lanka where each one of us will thrive. That's the task that we have, and I am confident that we have appointed a very skillful committee to look into the preliminary drafting of our constitution. They are working hard. They are speaking to so many people. Probably I will have a working meeting with them in the next week or so. So I hope in years to come, we should be able to forget about the past, admit that we have made mistakes from all communities and all sides, and move on and learn from South Africa. A lot to learn from that. I remember, and when I read this, he says, I want to liberate the oppressor and oppressed. That's what he says. Therefore, there's no point of we try to hurl insult on each other. It's time that we move on and build this country to its real potential. And therefore, emanisa garu mantritumani මයිතා ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබතුමන්ලාගේ අදහස් මෙම පනත සම්බන්ධයෙන් විශේෂ දෙයක් සඳහන් කිරීමට අවශ්‍ය නැහැ. මේ පනතෙන් අපි බලාපොරොත්තු වන්නේ නීතිය යාවත්කාලීන කිරීම සඳහා මේ ඉතාමත්ම කෙටි අපි කරන ව්‍යායාමයක පළවෙනි අදියර විතරයි. නමුත් අපි දැවැන්ත ව්‍යායාමයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් මම 37කට ප්‍රමාණයක් ඊට අදාළ කැබිනට් අනුමැතිය තබා ලබා දීලා තියෙනවා. ඒ කැබිනට් එකේ විවිධ අවධිවල එක සාකච්ඡා වීමෙන් පවතිනවා. තවත් 50ක් යලි සලකා බැලීම සඳහා වෙනම විශේෂඥ කමිටු පවත්වලා තියෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කියලා මට වාර්තා ලබා දෙනවා. ඒ අනුව ඒ වාර්තා උපයෝගී කරගෙන අපි නීතිය යාවත්කාලීන කරනවා. උදාහරණයක් ඇරෙන්න මම කියපු ආකාරයට මුස්ලිම් විවාහ නීතිය, එතකොට රෙන්ට් ඇක්ට් එක, එහා සමානවම සහාධිපත්‍ය. Honorable member, your time is up. Please wind up. ඒ අනුව මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාගේම උදව්ව අපිට ලබා දෙන්නයි කියලා මෙම සහයෝගය අපිට ලබා දෙන්නයි කියලා මේ පනත් ටික සංශෝධනය කරගෙන